වස්සාන ධර්ම දේශනා අපිට යම්කිසි ලාභයක් උපදිනවා. අපි දුමු කඩේකින් ලාභය, වෙළඳ සැලකින් ලාභයක් උපදිනවා. දවසට රුපියල් 10000ක් උපදිනවා කියමු ලාභේ. මේ 10000 අපි අතර ගන්න. බලන්න මේ කළමනාකරණය කරන විදිහ. අතට අරගෙන පරිභෝජනයේ සඳහා 2500ක් 3000ක් විතර ගන්නවා. පරිභෝජනයේ සඳහා දැන් 4 එකක් කඩනකොට ඕක වර්තමානයේ ප්‍රායෝගිකද නැද්ද කියන එකත් බලන්න බුදුරණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික මිනිසුන්ගේ අවශ්‍යතාවය. හොඳයි 5000ක් ගත්ත කියලා හිතන්න දවසේ පරිභෝජනයට ඇතිනේ පින්වතුනි. දවසට 5000ක් කියලා ගන්න සාමාන්‍ය මිනිසෙක්ට ජීවත් වෙන්න කාල බීලා ඇති කඩෙන් කෑම වේල් කෑම. ඊතුරු 5000න් 3000ක් විතර හදීසියකට ගන්න කියන අසනීපයකදී ගන්න අරන් තියාගන්න. 2000ක් විතර අලුතින් බිස්නස් එකට ආයෝජනය කරා. අන්න ඒ අවබෝධය අපිට තියෙනවා. 2500ක් ආයෝජනය කරා 2500ක්. ඒ අවබෝධයෙන් අපි ජීවත් වෙනකොට දැන් ඔන්න අපේ ටික අපේ අර තියෙන ප්‍රොෆිට් එක නැත්තම් මේ ලාභයේ මාර්ජින්ස් වැඩි වෙනවනේ. දැන් ඔන්න ඕක කෝටි 2ක් වතර වෙනවා හරිද? දැන් කෝටියක් 2ක් වුණාට පස්සේ පොඩි ඉතින් ලක්ෂ 100ක් 200ක් කියන්නේ සෑහෙන බර ප්‍රමාණයක් ලක්ෂ 200ක් කියලා කියන්නේ ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ මිනිස්සු ඒ ලාභයට ලෝභ කරනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ ලාභයට ලෝභ කරනවා මිසක් එතනින් යහට ජීවිතේ ජීවත් වෙන්න ඕනේ කවර ආකාරයෙන්ද කියන එක හිතන්නේ බලන්නේ නැත. ලාභයට ලෝභකම් කර ජීවත් වෙති. ලාභයට ලෝභකම් කර ජීවත් වෙති. පින්වතුනි මේ ලාභයට ලෝභකම් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් හොඳම දේ තමයි අපි කවදා හරි දවසක මැරෙනවා කියලා මතක තියාගන්න. හැම තිස්සෙම ජීවිතේ ආයෝජනය කරන්න කල්පනා කරන්න. ජීවිතේ මම මේ මුදල් වලින් මගේ ඉතිරි ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද? එච්චරයි. ඒකට තෘප්තිමත් වෙලා මාන්නෙන් ලෝභකමෙන් රැකගෙන පරිස්සම් කරගෙන තුරුල් කරගෙන ඉන්න පටන් ගත්තොත් ජීවිතේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ජීවිතේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්හි සිට පින්වත් දියණියක් විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ රත්නපුර රක්වාන මැදගංගොඩ පදිංචි සී.කේ. පොඩිහාමි උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය හා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පරලෝ සැපත් එච්.එම්. තේමිස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨිමේ භික්ඛවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තන්ති ලෝකෝච අට්ඨ ලෝක ධම්මේ අනුපරිවත්තන්ති තී. සදැහැති ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්ම දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශය සලසා ගනිමින් පිඟුතුන් සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ භාෂිත උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා එතුලින් මෙලව ජීවිතය යහපත්ව සාර්ථකව ගත කරගෙන පරලෝක ජීවිතයත් සුවපත්ව ගත කරන්න කොයි ආකාරයේ පුළුවන්කමක් ලැබෙයිද කියන කාරණාවත් එක්ක ජීවිතයට ධර්මයෙන් බිඳක් එකතු කරගන්න. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන කුවේට් සිට පින්වන්ත දියණියක්.
මේ අභිනිෂ්ක්‍රමණයට කාලයයි මාතෘකාව යටතේ සිද්ධ කෙරෙන ධර්ම දානමය පින්කමක් ලෙස මේ උතුම් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ රත්නපුර රක්වාන මෙදගංගොඩ ලිපිනෙහි පදිංචි සීකේ පොඩිහාමි පාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට පරලෝක ප්‍රාප්ත එච්.එම්. තේමි සාදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, ධර්මදේශනාවට මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර අට්ඨක නිපාතයේදී දේශනා කොට වදාළ එක්තරා සූත්‍රයක්. මේ සූත්‍රයේ ඇත්තටම ඇතුළත් වෙන්නේ පින්වතුන්ලා කවුරුත් දන්න කාරණාවක්. ඒ තමයි මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව. ඒක දන්නවා අපි කවුරුත් නේ. මොනවාද ලාභ අසායස, නිന്ദා ප්‍රශංසා, සැප දුක. ඕක අපි දන්නවා. ඒකට එක එක අර්ථකථන මිනිස්සු දෙනවා. නොයෙකුත් අර්ථකථන. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණාවක් දේශනා කරනවා. ලෝකය අෂ්ටලෝක ධර්මයේ විසින් ලුහුබඳිනවා. අෂ්ටලෝක ධර්මය ලෝකයා විසින් ලුහුබඳිනවා. බලන්න. ඒ නිසා බී නිසා ඒ කිව්වා වගේ. ලෝකයා තමයි දැන් තේරෙත් කියන්නේ අපි ගමුකෝ ලෝකය කියන එක මෙහෙම තියෙනවා. මේ ලෝකය පෙරලන්නේ අෂ්ටලෝක ධර්ම. අෂ්ටලෝක ධර්මයේ ලුහුබඳගෙන යනවා ලෝකය. මේ දෙක එකකට ගෑවි යන්නේ. මේ අයගේ ප්‍රශ්නේ නෑ. ඇත්තම කියනවා නම් මේ ලෝකය කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් යුක්ත ධර්මතා සමූහයකට. ඒ අෂ්ටලෝක ධර්මතාවයි ලෝකය ඇතුළේ හරිද? වෙන ලක්ෂණ තියෙනවා නිත්‍ය දුක්ඛ අනාත්ම. නමුත් ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේම අෂ්ටලෝක ධර්මයන්ගෙන් යුක්ත ධර්මතා එක්ක ජීවත් වෙනවා කියන එකට. ඒ අෂ්ටලෝක ධර්ම 8යි, ලෝක ධර්ම 8යි. එකක් ලාභ, එකක් අලාභ, එකක් යසස, පරිවාර සම්පත්තිය කියන එක. ඥාතිත මිත්‍රාදී ඉන්න කට්ටිය. අනිත් එක අයස, ඒගොල්ලෝගේ නැතිවීම. එකක් නිന്ദා, අනිත් එක ප්‍රශංසා, අනිත් එක සැප, අනිත් එක දුක. මේක උවමනා වෙන තැන් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ජීවිතය ගැන කල්පනා කරලා බැලුවම මට මේක උවමනා වෙන තැන් දෙකයි. එකක් තමයි මේ ගැන අවබෝධය ඇති කරගන්න ඕනි විදිය ඇයි කියලා කියන්නේ. එකක් තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට පහසුවෙන් ජීවත්. ඒ තමයි එකක්. තව එකක් ඒ සරල අර්ථය. ගැඹුරු අර්ථයක් තියෙනවා. විවිධතුල අහලා ඇති මහා මංගල සූත්‍රයේ තියෙන පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. රහතන් වහන්සේගේ ස්වභාවය තේරුම් කරනවා. මේ අෂ්ටලෝක ධර්මතාවයන් වලට කම්පා වෙන්නේ නැති අකම්පිත වූ මනසක් ඇති උතුමෙක් තමයි රහතන් වහන්සේ. එතකොට කෙනෙක් මේ ජීවිතයේදී අෂ්ටලෝක ධර්මයන් වලට කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ එයා රහත් කෙනෙක් නෙමෙයි. එහෙම නෑ. ඒක සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. දැන් මම හිතන්නකෝ දැන් මං ගාවට ඇවිල්ලා කවුරු හරි කියනවා නිന്ദාව, ප්‍රශංසාවක්. එතකොට ඕගලන්ට මම ඒක උපේක්ෂාවෙන් දරනවද නැද්ද කියන එක මත රහත්භාවයක් තීරණය කරන්න බෑ. රහතන් වහන්සේ අෂ්ටලෝක ධර්මයේ ගැන කම්පා නොවෙන්නේ වෙනත් පදනමක් නිසා. වෙනත් පදනමක් තියෙනවා එතනට. මේ පදනම වෙනයි. අර පදනම වෙනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් කෙනෙක් මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවේද ওই සූත්‍රයේම තව ඉස්සරහට යනවා. ඒවා අනිච්චභාවයෙන් දකීද, දුක්ඛභාවයෙන් දකීද, අනාත්ම ස්වභාවයෙන් දකීද අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ උතුමෝ කෙලෙස් ධර්ම ප්‍රහාණය කොට නිවන් අවබෝධ කර ගැනීම පිණිස යනවා කිව්වා. ඒ උතුමෝ කෙලෙස් ධර්ම ප්‍රහාණය කොට නිවන් අවබෝධ කර ගැනීම පිණිස යනවා කියලා කිව්වා. පින්වතුනි, මට කියන්න ඕනි කතාව තමයි. එහෙනම් මේ අෂ්ටලෝක ධර්මයේ දෙපැත්තක් තියෙනවා. දැන් ඒකනේ කිව්වේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. යතින්ද කීලෝ මහ පොළොවේ හිටවපු ඉන්ද්‍ර කීලයක් වගේ. චතුබ්බි වාතේහි අසම්පකම්පියෝ වාතේබි අසම්පකම්පියෝ. සතර දෙසින් වාතේබි වාතේහි දෙකම හරිද? එකම මේ අර්ථකථනය එන්නේ. සුලංගෙන් කියන එක. සතර දෙසින් එන හුලඟට සැලවෙන්නේ නැති. දැන් බලන්න පිංගුතුලනේ මේ වටපිට තියෙන ගස්කල් පේනවා නම් මේවා සුලඟට හෙල්ලෙනවා. ඒවා ඉන්ද්‍ර කීල නෙමෙයි. හැබැයි ඉන්ද්‍ර කීලයක් කියන්නේ මේ යතින්ද කීලෝ පටවිසිය චතුබ්බි වාතිබ සම්පක තතූපමං සත්පුරුෂං වදාමි. ඒ උතුමෝ තමයි සත්පුරුෂයෝ. සංඝ සරණ ගැන කියනවා එක තැනකට.
එහෙනම් මේ අෂ්ටලෝක ධර්මයේ පදනම් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ එදිනෙදා ජීවිතයේදී ඇති කරගත යුතු අෂ්ටලෝක ධර්ම පිළිබඳව තියෙන දැනුම. අනිත් එක තමයි මහරහත් භාවයට පත් වෙනකොට ඇති කරගත යුතු දැනුම. පිටගත්තේ සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙද්දී මේ ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා කියන ඒවා අපිට අනිවාර්යෙන් මුණ දිය යුතු තත්ත්වය. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. මේකේ ලාභ කියන එකක් ආමිෂ ලාභ අපිට හොයන්න පුළුවන්. ආමිෂ ලාභ කියන්නේ යම් යම් දේවල් ලැබීම නිසානේ. අපි හිතමු අපි කඩයක් පටන් ගන්නවා. ඒ කඩයක් පටන් ගද්දී ඒ කඩය නිසා අපිට ලාභ උපදිනවා. ඇත්තටම ලාභයක් උපදිනවනේ. දැන් මේ ලාභය උපදිනකොට මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ට සල්ලි වලට තෘෂ්ණාව උපදිනවා. හරි. ඊට පස්සේ මිනිස්සු දැන් ඔය නිසා තමයි දැන් ගොඩාක් අය සත්පුරුෂ ව්‍යාපාරයක් වෙනුවට මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනගෙන තමන් බඩ වඩා ගන්න බොරු කරන්නේ නැද්ද? එහෙම බොරු කරනවනේ. ඊට පස්සේ මිනිස්සුන් ඇබ්බැහි වෙන දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් වලට නොයා තමන්ට උපදින ලාභයක් යම් කෙනෙක් භුක්ති විඳිනවා නම් එයාට බොහෝ විට ඔය ලාභයෙන් උපදින උද්දාමය ආදී දේවල් උපදින්නේ නැහැ. නමුත් ඉතින් මේක යථාර්ථයක් නෙමෙයි. මොකද බහුතරයක් දෙනා ලාභයට යට වුණාට පස්සේ එයාට කෙලවරක් නැහැ. මම හොඳ උපමාවක් කියන්නම්. අපි හිතමුකෝ දුම්වැටි කියන එක අලවිය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අනුව එක මිච්ඡා ජීවයක් නේ. කියන්නේ එක මිනිස්සු ලෙඩ කරනවා ලෙඩ වෙනවනේ. හැබැයි මම ඔය ඕන තරම් අහලා තියෙන කඩයක් හාමුදුරුවනේ සිගරට් විකුණුවේ නැති වුණොත් මම ඉතින් මේ කතාවම කියන්නේ විකුණුවේ නැති වුණොත් තේකක්වත් බොන්න මිනිස්සු වෙන්නේ. ඒ කියන්නේ මේක තමයි පදනම ලෝකේ තියෙන. දුම්බැටියක්වත් විකුණුවේ නැති වුණොත් රොටියක්වත් කන්න මිනිස්සු වෙන්නේ. ඒ නිසා ඒක විකුණන්න ඕනවට නෙමෙයි අර මිනිස්සුන්ව ගෙන්න. ඒ කියන්නේ හැමෝම තමන්ගේ බිස්නස් එකේ තමන්ගේ ලාභය තමයි බලන්නේ. මේ වගේ නොයෙකුත් ලාභ තියෙනවා. කුඩා පරිමාණින් මහා පරිමාණින් නොයෙකුත් දේවල්. එතකොට තෑගි දැන් අපි හිතමු කෙනෙක් උපන්දිනයක් දවසට තෑග්ගක් දෙනවා. ඒකත් ලාභයක්. ලාභයක්. දැන් මේ ලාභයේදී උද්දාමයට පත් වෙන තනත්තා. දැන් හිතන්න මං හිතන් ඉන්නවා මගේ දැන් ගිය අවුරුදු උපන්දිනේට අපේ අම්මා මට කාර් එකක් දුන්න කියලා. එහෙම නෑ. හරිද මම මේ කියන්නේ. දුන්න කියලා හිතන්නකෝ. ඔන්න දුන්නා. දැන් මං හිතන් ඉන්නවා මේ අවුරුද්දත් වෙනවා. මේ අවුරුද්දෙත් අම්මා මට අනිවාර්යෙන් මොකක් හරි එකක් දෙයි. දැන් මේ අවුරුද්දේ දෙන්නේ නෑ. මිනිස්සු හැමතිස්සෙම ප්‍රපංච උඩ ජීවත් වෙනවා. අපිට එයා මෙහෙම කරයි මෙයා මෙහෙම කරයි මේක මේ විදිහට ලාභ උපදී මේ විදිහට වෙයි. හැබැයි නොදුන්නොත් එදා උදේ ඉඳන් ඉන්නේ අප්සෙට් එකේ. ඒ කියන්නේ මොකද දුන්නේ නැහැ අමතක වෙලාවක්ද? ඒ කියන්නේ ලාභයේදී තෘප්තිමත් වීමත් අලාභයේදී දුක්ඛිත භාවයටපත් වීම නැත්නම් කම්පණය වීමත් සාමාන්‍ය මනුෂ්‍යගේ ස්වභාවය. මිනිස්සු හැදිලා ඉන්නෙම මේ ක්‍රියාකාරීත්වය මත. පැහැදිලිද මං? හැබැයි අපි තේරුම් ගත යුතුයි. දැන් අපි සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයේ ඉඳලා මේක තේරුම් ගන්නවා නම් අපි මේක තේරුම් ගන්න ඕනේ මේ ආකාරයෙන්. කොහොමද? අපිට යම්කිසි ලාභයක් උපදිනවා. අපි තුමු කඩේකින් ලාභය වෙලඳ සැලකින් ලාභයක් උපදිනවා. දවසට රුපියල් 10000ක් උපදිනවා කියමු ලාභේ. මේ 10000 අපි අතර ගන්න. බලන්න මේ කළමනාකරණය කරන්නේ. අතට අරගෙන පරිභෝජනයේ සඳහා 2500ක් 3000ක් විතර ගන්නවා. පරිභෝජනයේ සඳහා දැන් හතර එකක් කඩනකොට ඔක වර්තමානයේ ප්‍රායෝගිකද නැද්ද කියන එකත් බලන්න බුදුරණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික මිනිසුන්ගේ අවශ්‍යතාවය. හොඳයි 5000ක් ගත්ත කියලා හිතන්න දවසේ පරිභෝජනයට ඇතිනේ පින්වතුනි. දවසට 5000ක් කියලා කියන සාමාන්‍ය මිනිසෙක්ට ජීවත් වෙන්න කාල බීලා ඇති කඩෙන් කෑම වේල් කෑම. ඊතුරු 5000න් 3000ක් විතර හදීසියකට ගන්න කියන අසනීපයකදී ගන්න අරන් තියාගන්න. 2000ක් විතර අලුතෙන් බිස්නස් එකට ආයෝජනය කරා. අන්න ඒ අවබෝධය අපිට තියෙනවා. 2500ක් ආයෝජනය කරා 2500ක්. ඒ අවබෝධයෙන් අපි ජීවත් වෙනකොට දැන් ඔන්න අපේ ටික අපේ අර තියෙන ප්‍රොෆිට් එක නැත්තම් මේ ලාභයේ මාජින්ස් වැඩි වෙනවනේ. දැන් ඔන්න ඕක කෝටි 2ක් විතර වෙනවා හරිද? දැන් කෝටියක් 2ක් වුණාට පස්සේ පොඩි ඉතින් ලක්ෂ 100ක් 200ක් කියන්නේ සෑහෙන බර ප්‍රමාණයක් ලක්ෂ 200ක් කියලා කියන්නේ. ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ මිනිස්සු ඒ ලාභයට ලෝභ කරනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ ලාභයට ලෝභ කරනවා මිසක් එතනින් යහට ජීවිතේ ජීවත් වෙන්න ඕනේ කවර ආකාරයෙන්ද කියන එක හිතන්නේ බලන්නේ නැත. ලාභයට ලෝභකම් කර ජීවත් වෙති. ලාභයට ලෝභකම් කර ජීවත් වෙති. පින්වතුනි මේ ලාභයට ලෝභකම් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් හොඳම දේ තමයි අපි කවදා හරි දවසක මැරෙනවා කියලා මතක තියාගන්න. හැම තිස්සෙම ජීවිතය ආයෝජනය කරන්න කල්පනා කරන්න. ජීවිතේ මගේ පින්වතුන්ලා හොඳට මේක හොඳට තේරුම් ගන්න ඕනේ කතාවක් මම මේ කියන්නේ. මම
මේ මුදල් වලින් මගේ ඉතිරි ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද? එච්චරයි. ඒකට තෘප්තිමත් වෙලා මාන්නෙන් ලෝභකමෙන් රැකගෙන පරිස්සම් කරගෙන තුරුල් කරගෙන ඉන්න පටන් ගත්තොත් ජීවිතේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ජීවිතේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. එතකොට යම් කිසි වෙලාවකින් ඒවා කඩාගෙන වැටුණා. අපි හිතමුකෝ කෙනෙක්ට ගෙදර කෙනෙක්ට අසනීපයක් වෙනවා ලක්ෂ 80ක 90ක බේතක් කරන්න. හොඳයි එක්කෙනෙක්ට උනොත් එහෙමයි දෙතුන් දෙනෙක්ට වෙන්නේ. එතකොට මොකද කරන්නේ? දෙතුන් දෙනෙක්ට වුණොත් හරි අර සල්ලි ඔක්කොම ෆන්ඩ් එක ඉවරයි. දැන් අනේ ඉතින් මට මෙහෙම වුණා මම පොඩි කාලේ ඉඳන් හම්බ කරපු සල්ලි අරකයි මේකයි මෙහෙමයි කින්ද මන්ද කිය කිය පිංගුතුනේ ජීවිතේ වරි වෙනවා, තැවෙනවා, තැවීමකටපත් වෙනවා. පිංගුතුනේ ජීවිතේ අන්නේ ලාභවලදී උද්‍යෝගී භාවයටපත් වෙන්නවත් අලාභයේදී කම්පණය වෙන්නේ නැතුව ජීවත් වෙන්න මිනිහෙක්ගේ මනස හැදෙන්නේ හරි කලාතුරකින්. නමුත් කෙනෙක්ට පුළුවන් නම් යම් කිසි ලාභයක් උපදිද්දි මට මේවා ලොකු දේවල් නෙමෙයි මේවා මගේ ජීවිතේ ජීවත් වෙන්න ලැබෙන දේවල් මම මේකෙන් ජීවත් වෙනවා විතරයි මට මේකෙන් ලැබිය හැකි උද්‍යෝගයක් නැත. යම් කිසි කෙනෙක් එක දිගට අලාභයටපත් වෙනකොට එයාට හිතන්න පුළුවන් නම් මේක තමයි ජීවිතේ. නැගිටිනවා වැටෙනවා මේක තමයි ජීවිතේ. අපි ජීවිතේ හම්බ කරගන්න ඕනේ. නේද? we have to earn. අපිට සිද්ධ වෙනවා මේක උපයන්න. ඒ ඉපීම සිද්ධ කරද්දී උපයා වේදම් කර ජීවත් වෙන ජීවිතේ ලාභ වලට කම්පණිය වෙවි ඉන්නක තේරුමක් නැහැ. ජීවිතේ ජීවත් වෙන එක තමයි කරන්න ඕනේ. අර දෙක අතර දෝලණීය වෙවි ඉන්නවා කියලා කියන්නේ ෆේල්. ජීවත් වෙනවා කියන්නේ පාස්. ඊළඟට ඔය වගේම යසායස. ඇති කාලෙදී මිනිස්සු ඕන තරම් ඉන්නවා අපි. දැන් අපි දන්නවා අපි ජීවිතේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලානේ. මිනිස්සු අපිට ඉන්නවා. හැබැයි අපි මනසින් හිතලා තියෙන ඉමේජින් කරලා තියෙන අපිට මේක නැති වෙන දවසක් එනවා. ඒ කියන්නේ මේ පරිවාර සම්පෙද්දී දැන් වම ඊයේ පෙරේද සායනාසිලත් එක කතා කර අපි වයසට යනකොට ඔක්කොම වයසට යන්නේ. හරිද? ඉස්පිරිතාලවල වල එක ඇඳේ එක ළඟ වැටිලා ඉන්න වෙයි සමහරක් විට. ජීවිතේ ජීවත් වුණොත් මග නොමැරි. සද්ද තියෙන යොබ්බන මදේ අද තියෙන තරුණ මදේ අද තියෙන නිරෝගී මදේ මත අපිට සතුටු වෙන්න බෑ. එදාට අපිට මේ වටපිට ඉන්න ඥාති හිත මිත්‍රාදී නොලුවර දෙනවා කියනකොට තෙල් දාන්න ඉන්නවා දැන් නේ පස්සේව නැති වෙනවා. මොකද ඔක්කොම ලෝකේ ජරාවටපත් වෙනවා, දිරනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, වෙනස් වෙනවා මිනිස්සු. එතකොට පරිවාර සම්පත්තිය කියන එක ඇතිදාට උඩඟු නොවි මිනිස්සු ඉන්නකොට උඩඟු වෙන්න හොඳ නෑ. අම්මා මට මෙහෙම කට්ටියක් ඉන්නවා. ඕගොල්ලන්ට විතරද මේ ආයුධ තියෙන අපිටත් තියෙනවා අර එහෙම කිපෙන්න හොඳ නෑ. එහෙම කිපෙනකොට මොකද වෙන්නේ? ඒ පිරිස නැති වෙනකොට තමන් තනි වෙනවා. තනි වුණාට පස්සේ ලොකු කම්පනයක් අනේ ඉස්සර මගේ වටේ කී දෙනෙක් හිටියද? ඒ ඔය පරිවාර සම්පත්තියෙන් බොහෝ යස කියන එකෙන් සතුටටපත් වෙන අයන් තමයි ඔය තමන්ගේ වටේ ආයුධ පිටිවරාගෙන ස්කොට් තියාගෙන ඉන්න පාතාලේ වගේ ඉන්න මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ බලන්න බල්ලෝ වගේ පාරමෙන්දි තනියෙන් මැරලා යන හැටි. ඒ කියන්නේ පරිවාර සම්පත්තිය අපිට හැමදාම මේන්ටේන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හැමදේම මේන්ටේන් කරන්න අපිට බෑ. ඒක මේන්ටේන් කරන්න පුළුවන් එක ප්‍රමාණයක් අපිට තියෙනවා. හරි. ඒ එක ප්‍රමාණය අපි දැනගන්න. ඒක නැති වෙන දවසක් පරිවාර සම්පත්තිය කියන්නේ. නොඑක් තැන්වලදී අපි හිතන්න අපි මේ දඟක ගිලෙනවා. අපේ මිනිස්සු කවුරුත් අපිව බේරගන්නේ නැහැ. ඔයි දැන් ආරක්ෂාවට අරකට මේකට කී හිටියට කවුරුත් තමන්ගේ පපුව වෙඩි උණ්ඩයකට දාගන්න කැමති නෑ පිංගුතුනි. ඊටාම කලාතුරකින් තමයි එහෙම සහචරයෙක් හම්බ. නැත්තම් කොයි කවුරුත් තමන්ගේ ජීවිතේට ආදරේ පඩියට වැඩ කරනවා මිස. හරිද? ඒ නිසා පරිවාර සම්පත්තිය ඇතිදා උද්‍යෝගිමත් නොවිත් පරිවාර සම්පත්තිය නැතිදා කම්පනිය නොවිත් කියන්නේ තනි වුණු ජීවිතය පිංගුතුනි හුදකලා වුණු අලියෙක් වගේ. තනි ජීවිතේ හුදකලා ඇතෙක් වගේ. මත්ත ගජින්ද ගම්බීර ඇතෙක් වගේ. සම්පූර්ණයෙන් ප්‍රමාණයෙන් වැඩුණු ප්‍රමාණ කරන්න බැරි මත්ත කියලා කියනවා. මත්තු කියලාත් කියනවා. දැන් නරසිය ගාතාවල තියෙනවානේ මත්ත ගජින්ද විලාසිත ගාමී. මත්තු ඇතෙක් කියලා කියන්නේ සිංහල අර්ථය නෑ. මත්තු ඇතෙක් යනවා වගේ බුදුහාම ප්‍රමාණ කරන්න බෑ. මත්ත මාත්‍ර කරන්න බෑ. ඒ වගේ ගාම්භීර පෙනුම. ඒ වගේ මත්භාවයට යන්නේ නැතුව ප්‍රමාණ කළ හැකි සතුටකින් ජීවත් වෙන්න පුළුවන්. ඊටාම විවේකීව ජීවත් වෙන්න පුළුවන්. හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. තනියම ජීවත් වෙන ජීවිතයක් හරිම ශ්‍රේෂ්ඨයි. ගහක් යටට ගිහිල්ලා පින්වතුනි මේ හුළඟ විඳ හුද කලාව විඳ තනියම සතුටින් කාලා බීලා ඉන්න පුළුවන් නම්
ඊට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලෝකේ තව කොයිද ගන්න තියෙන්නේ කියන්න බලන්න. ඊට වඩා ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා යස කියන්නේත් මහා ලොකු දෙයක් නෙමෙයි. ඒවා සදාකාල පවතින ඒවා නෙමෙයි. අපිට පුළුවන් කාලෙට විතරයි ඒවා අපිත් එක්ක පවතින්නේ. බැරි කාලෙදී ඔය යස සම්පත්තිය ඔක්කොම යනවා. දැන් බණ කියනකොට දායකයෝ මේ බණ ඇහුවට දැන් මගේ පින්වතුන්ට උදාහරණයක් හිතන්න. දැන් අපේ පින්වතුන්ලා රේරුකාණේ නායක හිමි රේරුකාණේ නායක හිමි කිය මහා ලොකුවට වර්ණනා කරනවානේ දැන් මේ රේරුකාණේ ස්වාමීන් වහන්සේ. අන්න එක දේශනාවක් තියෙනවා මේ අන්තර්ජාලයේ අහපු කෙනෙක් ඉන්නවද බලන්න. views බලනකොට ගිහිල්ලා කී දෙනෙක් අහලාද කියලා පොඩ්ඩයි. කියන්නේ ඒ තරම් උතුමන් වහන්සේලාගේ ජෙනරේෂන් එක පහු වෙනකොට අතහැරලා දාන. අතහැරෙනවා. ඒක තමයි ඇත්ත. එනිසා අපි මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න දායක ඇත්තෝ අරගොල්ලෝ මේගොල්ලෝ මිනිස්සු ගැන හිත ඒකින් උඩගු වෙලා මාන වෙලා අහංකාර මමංකාර ගොඩනගෙන ඉන්නවනම් ඒකේ රිටර්න් එක වදිනවා මට කවද්ද මේ කට්ටිය නැති වෙන දවසට. හෙට ධම්මජ සයන්සේ දැන් අදරයි කොළඹ වඩිනවා. යනකොට හැප්පෙනවා. හැප්පිලා වින් ස්ක්‍රීන් එක හරි මොකක් හරි සුක්කානමක් හරි ගැලවිලා ඇවිල්ලා උගුර වැදලා කටහඬ නැති වෙනවා. එක සතියක් බලයි, දෙකක් බලයි, තුනක් බලයි, මාසයක් දෙකක් හතරක් බලයි. ඊට පස්සේ මිනිස්සුන්ට මගෙන් වැඩක් නැහැ. හරිද? ඕකයි ඇත්ත. දැන් කොවිඩ් එක ආවනේ. හොඳ උපමාවක්. කොවිඩ් එක ආවා. කොවිඩ් එක එන මුල් කාලේ මම ගොඩාක් තාක්ෂණීය පැත්තෙන් ධර්ම දේශනා කරන්න ලෑස්ති කරලා තිබ්බේ නැහැ අපි. ඒකට මම සතියක් විතර ගිහිල්ලා මම වාහනේ දිහා බලනකොට වාහනේ ඔහේ තියෙනවා නිකන්. මම කල්පනා කරා දැන් දේශනා නැත්තම් මේකේ ගමන් බිමුණුත් නැහැ. එන්නෙත් නැහැ කවුරු. කතා කරන්නෙත් නැහැ. දැන් නිදහස්. ආයිත් ඉතින් මේ තාක්ෂණයේ තිබ්බ නිසා මේ පැත්තෙන් ධර්ම දේශනා ටිකක් කරන්න ගත්තා. දැන් ඉතින් ආයිත් ඒගොල්ලන්ගේ අප්ඩේට් එක යන නිසා ඒගොල්ලොත් ඒකට රියැක්ෂන්ස් දෙදී ඉන්නවා. හැබැයි මම මේ ඔයගොල්ලන්ටත් කියන්නේ ඔය ආයතනයේ ඉන්න සේවකයෝ ඔබ ආයතනයේ ඉන්නකම් විතරයි. ඔබ ආයතනයෙන් ගිය දාට ඔය කවුරුත් නැහැ. ඉන්න උදව්වක් පදව්වක් කරයි. නමුත් පරිවාර සම්පත්තිය කියන එක ඇති නැතිදා කියන දෙකටම අපි ලෑස්ති වෙන්න. පැහැදිලිද මං කියන්නේ? ඒක ඇතිදාත් නැතිදාත් අකම්පිතව ජීවත් වෙන්න පුළුවන් නේද? බුදුරණවහන්සේ පාරිලෙයක වනයේට යනවා. කියලා තනියෙන් ඉද්දි උන්වහන්සේ හිතෙන්නේ නැතුවද? දෙවෙනි මගේ මෙච්චර ශ්‍රාවක සංඝයා ඉන්නවා මං තනියෙන් ඉන්නවනේ කියලා. එහෙම හිතෙන්නේ නැහැ. පරිවාර සම්පත්තිය ඇතිදාත් නැතිදාත් අකම්පිතව ජීවත් වෙන්න පිඟුතුනේ හිත හදාගන්න. එතකොට කොහොමත් එකයි. ඔයගොල්ලෝ හිටියත් එකයි මට නැතත් එකයි. අන්න ඒ පර්සනැලිටි එක පෞරුෂත්වයේ ගොඩනගෙනවා. නැත්තම් අනේ ඔයගොල්ලෝ ඉන්න මම මේ දේ නොකර ඉන්නම්. ඔයගොල්ලෝ ඉන්න මම මේ දේ නොකර ඉන්න. දැන් මට මතකයි මම එක ওই පිට රටකට වැඩම කරන වෙලාවේ කට්ටිය මේ ලංකාවේ ඉන්න අනේ සායනහස යන්න එපා ගියොත් නම් ඔන්න අපි නෑ කියලා හිතාගන්න. ඕගොල්ලෝ ඉතින් හිටියත් එකයි මට නැතත් එකයි. ගත්ත පාත්‍රේ ගත්ත ටිකට් එක ගියා යන්න. එනකොට ඊට වඩා කට්ටිය හිටියා පෝලිං වෙලා. ඒ කියන්නේ මේ මත්තේ වැටිලා ඉන්න ඕනේ. තනි ජීවිතය මෙහෙමයි. දායකයා මත ශාසනය රඳා පවතිනවා. නමුත් දායකයා මත ශාසනය රඳා පවතින භික්ෂුව දායකයා මත යැපෙන්න ඕනි කියලා එකක් නෑ. දායකයාගේ යුතුයකම භික්ෂුව පෝෂණය කිරීමයි. එච්චරයි. අපි මහණුනේ දායක සභාවකින් දානියක් ගන්න බලාගෙන නෙමෙයි සසර දුක් කෙලවරක. ත්‍රිකට පාත්‍රය ගත්තාම පින්ඩපාත යනකොට දාන ටික කොහින් හරි ලැබෙනවා. කොහින් හරි ලැබෙනවා පින්වතුනි. ලැබුණ නැති වුණොත් මොකක් හරි සම්පත්තිය කෙරෙහි නම්‍යශීලී වෙලා ඒකට ඇලීමෙන් වාසය කරන කෙනාට පින්වතුනි එක අපරාධයක් බවට පත් වෙනවා. යස අයස ඒකයි කිව්වේ. ලාභ යස අයස. මගේ පින්වතුන්ලට මම මේක ස්වාමී මගේ පැත්තෙන් අරගෙන මම හැමතිස්සෙම බණ ටික කියන්නේ මගේ ජීවිතේ අපි ජීවත් වෙන ක්‍රමවේදයත් ඉලක්ක කරගෙන. හැබැයි දැන් මගේ පින්වතුන්ලා හිතා ගන්න ලාභ අලාභ යස අයස කියන දෙක මගේ පින්වතුන්ලාට ජීවිතේ ලැබෙනකොට මේ දේශනාව මතක් කරගන්න. ලාභ ලැබෙනකොට ඕනට වඩා උද්දාමයටපත් වෙනවා. මට මේ ජීවත් වෙන්න යම් කිසි ලාභයක් ලැබෙන්නේ. මට මේ ජීවත් වෙන්න මම මේකෙන් ජීවත් වෙනවා එච්චරයි. අලාභ වෙනකොට ඒක තමයි ජීවිතේ. That's the life කිව්වා ජීවත් වෙනවා. ඒක තමයි ජීවිතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නැති වෙන දෙයක් නැති වෙන්න. තියෙන දෙයක් තියෙන්න. මම ජීවත් වෙනවා මගේ ගාන. ඊයේ හොඳට බත් උයාගෙන කාපු අයට අද යවහලුයි වීත් වළඳන්න පුළුවන්. හොඳ බත් කාපු අනාථපිණ්ඩික සිටුවරුත් යවහල් වලින් දානි වළඳලා තියෙනවා. හොඳ රසමසු දිව්‍ය භෝජන ලැබිච්ච බුදුරජාණන් වහන්සේට යවහල් වලින් දානි ලැබිලා තියෙනවා. සමගයේ පිංගුතුලත් හොඳ රසමසු භෝජන අද වළඳුවා වගේම හෙට ඊටාම යවහලෙන් උයපු බතක් හරි කන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක තමයි ජීවිතේ. මිනිහෙක්ට පුළුවන් වෙනෝනේ දන් කුඩ ටිකක් හූරගෙන කන ජීවිතයක් ගත කරන්න ආසාවට නෙමෙයි ඉතුරු වෙලා තිබ්බේ. පිහදගෙන කන්න කියන්නේ ඒක අමුතුයි. ඇත්තටම. රිලැක්ස් හරි අල්පේච්ච හරි නිදහස්. සහැල්ලු ගති පැවතුම් සල්ලහුක වුත්ති. සහැල්ලු ගති පැවතුම් ඇතිව. යසයස පිළිබඳව කතාව එහෙමයි. අපි කතා කරා හතරක් නේ. ලාභ යසයස.
නින්දා ප්‍රශංසා මේක ඇත්තදී ලෝක සාමාන්‍ය පොදු ධර්මතාවය. මේක ප්‍රශංසා පැත්තට තමයි මිනිස්සු ගොඩක් කැමති. මොකද කවුරු හරි කෙනෙක් තමන්ව ප්‍රශංසා කරනවා නම් ඒකට මිනිස්සු කැමති. ඒකෙන් උද්දාමයටපත් වෙන්නවට වඩා හොඳයි ඒකෙන් උත්තේජනයක් අරගෙන ඊළඟ වැඩේට අත ගන්න. මොකද කරන්නේ? ප්‍රශංසාවෙන් ගත යුත්තේ උත්තේජනයක් තමන්ගේ ඊළඟ කාර්යය මීටත් වඩා හොඳට කරන්න. හරිද? පැහැදිලිද? නැත්තම් ඉතින් මම තමයි කෙනා මෙහෙමයි මේ මම තමයි අර්ග කරපු කියලා දැන් ওই ගොඩාක් කලාකරුවන්ට වෙන්නේ. එන්නේ මාන්නෙන් ඉදිමෙනවා. එහෙම නෙමෙයි. ප්‍රශංසාව ඊළඟ ක්‍රියාවලියට උත්තේජනයක් කරගත්තු අහිංසකයෝ බවට පත් වෙනවා. නැත්තම් මාන්නෙන් ඉදිමුනාම පිඟුතුනි ජීවිතේ ජීවත් වෙන්න අමාරු. දැන් ඔය ගොඩාක් ෆේමස් නැත්තම් අපි තුන් ප්‍රසිද්ධ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්. නිකන් ගන්න. නැත්තම් ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්. අරගත්තාම ඒගොල්ලන්ගේ හියුමැනිටි එක ගැන කතා කරනවා. දැන් ඒගොල්ලෝ යනවා කොහොම. යනකොට පොඩි දරුවෙක් එනවා. ඒ පොඩි දරුවාගේ ඔළුව අත ගාගෙන යනවා. මේක වීඩියෝ වෙනවා ෆෝන් එකක. ඒක වෛරල් යන්න හේතුව මෙයා මෙහෙම කෙනෙක්. මෙයාට මනුස්සකම තියෙනවා ලොකුකම නෑ. බලන්න එයාගේ ප්‍රශංසාව එයා අරගෙන තියෙන්නේ ඊළඟ උත්තේජනයට මිසක් එයාගේ නැචරල් කැරක්ටර් එක වෙනස් කරගන්න නෙමෙයි. හිතන්නකො මේ දේශනාව අහලා කවුරු හරි මට කෙනෙක් කියනවා සයින්නාස හොඳ බණක් ඇහුවා. එතකොට මම මගේ නැචරල් කැරක්ටර් එකක් තියෙනවනේ මේ කැරක්ටර් එක වෙනස් කරගෙන මේව කරගෙන මේමයි මේ මන් තමයි අර බණ කියන හාමුදුරුවෝ ඇයි මොකද කවුද ඔයා මාව දැකලා නැද්ද කියලා මට ඉතින් අහන්න පුළුවන්. හරිද? එහෙම නෙමෙයි. මේක හොඳයිද රයිට්. ඊළඟ බණ මම මීටත් වඩා හොඳට කියනවා මිනිස්සුන්ට. අන්න ප්‍රශංසාවෙන් උත්තේජනයක් ගන්නවා. හැබැයි දැන් අපි හොස්පිටල් වලට යනවා සමහර වෙලාවට හරිද? ඇත්ත කතාවම කියනවා මම මේ ලංකදී මට වෙච්ච දෙයක් මම කීප දෙයකට හොස්පිටල් වලට යනකොට හැම තැනින්ම ඉතින් බණ අහනවනේ පින්වතුනි ලංකාවේ කවුරුත් බණ අහනවා. හරිද? දැන් ඔන්න ලිෆ්ට් එකට නැග්ගම ලිෆ්ට් එකේ ඉන්න මේ ධම්මවිජය සායින්හන්සේ නේද? ඕන්න කියලා වදිනවා. පාරේ යන ගමන් පොඩි සායින්හන්සලාට කජු ටිකක් ගන්න කියලා නවත්තනවා. මේ අර අහවල් ටීවී channel එකේ නමත් කියලා අහන්නේ හරිද? මේ අහවල් නාලිකාවේ හාමුදුරුවෝ නේද? ඔන්න දැන් බෙහෙත් ගන්න කියලා යනවා. ෆාමසි එකෙන් මේ අහවල් හාමුදුරුවෝ නේද? හොස්පිටල් එක ડોක්ටර් ගාන මේ අහවල් දැන් මේක පුදුමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිස්සුන්ට යනවා. මිනිස්සු අඳුරනවා ඒ නිසා මිනිස්සු අඳුරනවා. මොකද මේ බණ කියන ස්වාමීන් වහන්සේ නමක් මිනිස්සු අඳුර. ඒක මම මෙහෙමයි මේ මම ධම්මවිජය ස්වාමීන් වහන්සේ මාව දන්නේ නැද්ද? ඇයි මෙහෙමයි මේ බලන්නකෝ මගේ මේක මේ බලන්නකෝ එක මට බෙහෙත් ටිකක් කරලා ඕනේ. ඒක මහන් කැතයි. ඒකේ මිනිස්සුන්ට වැදගත් නෑ පින්වතුනි. මේ මිනිස්සු උගත් බුද්ධිමත් මිනිස්සු. ඒගොල්ලෝ ආදරය කරන්නේ නැචරල් කැරක්ටර් එකේ තියෙන ගුණවලට මිසක් ඒ කැරක්ටර් එක දුරු කරන දුර්ගුණ වලට නෙමෙයි. අන්න මතක තියාගන්න හොඳ පොයින්ට් එකක් මේක. අපි මේක ජීවිත අත්දැකීමෙන් දකින්න එක. ඒ වගේම අපි දන්නවා හොඳටම මේ අද හොඳ කියන කට හෙට දුර්ගුණයක් කියනවමයි. මොකද මිනිස්සු ඕනවට වඩා හොඳ කියනවා කියලා කියන්නේ ඒ ගැන අපි දෙපාරක් හිතන්න ඕනේ කියන එක. හොඳට මතක තියාගන්න ඕනවට වඩා කෙනෙක් හොඳ කියනවා. ඕනවට වඩා කෙනෙක් ආදරය කරනවා. ඒ කියන්නේ ලිමිට් එකට වඩා මොකක් හරි අවුලක් එතන තියෙනවා. හොරයක් තියෙනවමයි. තේරුන්නේ නැහනේ. දැන් අපි හිතමු මේක කියන්නත් බෑ අප්පා. විවාහ වෙලා ඔන්න අවුරුදු 4-5 ජීවත් වෙනකොට ස්වාමියා හරි භාර්යාව හරි නිකන් එකපාරට වැඩිපුර ආදරෙන් කතා කරනවා. අනේ ඉතින් කොහමද අර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක බලන්න ඕනේ. මොකද්ද කියන එක මට වැඩක් නැහැ. නමුත් එහෙම එකපාරට වෙනස් වෙන්න බෑ. ඒකනේ අහන්නේ මේ අද නම් පොඩ්ඩක් එන විදිය හොඳ නැහැ. මොකද්ද වඩ වෙන්න ඕනේ. අපි යනවනේ මොකද මේ අර මේ මොකද්ද ගාගෙන එන්නේ? අර කන જાතියක් තියෙන මෙහෙම ගාන්නේ පාම්පෙති මැද්දට. මොනවද මේ ගාගෙන එන්නේ? අද ඒව තියෙනවා හරිද? සමහර වෙලාවෙ පැත්ත පලාතක එන්නේ නැති මිනිස්සු මොන හරි කරගන්න ඕනේ නා කැරිකි hina වෙවි වතුර දෙනවා. අපි බලනවා ඉතින් ඇයි මේ? අන්න ඒ වගේ ඕනවට වඩා ફોකස් එකක් එනවා නම් අපිට අපි බලා ගන්න ඕනේ අපේ ජීවිතය ඇතුලේ අනිවාර්යයෙන්. මොකද මමනේ. දැන් මම කොණ්ඩේ කපලා බණ කිව්වා කාලයක්. දැන් ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට එක ළඟ බණ වැටෙන නිසා කොණ්ඩේ බින්දුවටම කප හැමතිස්සෙම ඉන්න බෑ. අපිට හිස බාන්න පුළුවන් අඟල් දෙකක් වවන්නත් පුළුවන් අඟල් දෙකක් කියන්නේ මෙච්චරක් නෙමෙයි නෙමෙයි. ඒතර දැන් සමහරක් වෙලාවට උදේ බණ වැටලා හවස බණ වැටලා ආයෙ උදේ වැටලා ඉස්සර ඉතින් එහෙම නෑ. දැන් පාන්දරටත් පෙන් පාස් වෙනවා වෙලාවක් කලාවක් නෑ සෙමත් වැඩි වෙනවා හිටපු ගම. සමහරක් වෙලාවට සත්කම් තියාගෙන මෙහුන් තියාගෙන බණ කියන්න වෙනවා. ඉතින් ඒ සමහර වෙලාවට කොණ්ඩි චූට්ටක්
දැන් මේ යට කට්ටිය අහන ඉස්සර නම් හොඳයි දැන් නම් ටිකක් කොණ්ඩේ වවලානේ. දැන් මම දන්නවා අනිවාර්යෙන් අතන්ටත් මිනිස්සු කෑ ගහනවා. එතනටත් මට කිව්වා වචන. මොකක්ද? අනිත් හාමුදුරුවෝ වගේ නෙමෙයි මේ හාමුදුරුවෝ හැමදේම බන්ටෙද්දි කොණ්ඩේ කපාගෙන එන්නේ. ඒ මොකද මේ ලස්සන්ට පේන්නද? ඒකටත් කියපු වචන තියෙනවා. දැන් මේකටත් වචන කියනවා. දැන් මම මොකද කරන්නේ? කපනවා මැද්දෙන් ඉරක්. දැන් ඒකල එක පැත්තක් බානවා එක පැත්තත් ඒතර වයින් කට්ටිය භාගයකටනේ වයින්නේ. එහෙම නෑ මිනිස්සුන්ට ඕන දේවල් කරන්නේ. අපි කරන්නේ නිවැරදි දේ. මිනිස්සු ඒකට අනුගත වෙනවා නම් අනුගත වෙලා ඉන්න බැරි නම් යන්න. කීයටවත් අපි අපේ ජීවිතය වෙනස් කරන්නේ මේක තර්ජනයක් නෙමෙයි හරිද? මොකද මේ ශාසනයේනේ. දැන් මේ ශාසනයේ මම ශාසනයට අදාළ පිළිවෙතක් පුරනවා. ඒකට කාටවත් පුකුත් කියන්න බෑ. මම පිඟුතුල හිතන්නකො මම වැලි වලින් චෛත්‍ය හදනවා. මේ හැම තැනම වැලි වලින් චෛත්‍ය හදලා. දැන් ඕගොල්ලෝ බලයි මේ ධම්මවිජය සයන්හන්සේ පොඩි කාලේ අර කොම්පිට්ටු හදලා නැද්ද දන්නේ හැම තැනම වැලි චෛත්‍ය හදන ඔබ වහන්සේ කියවනම් අපි කරඬුවක් ගෙනල්ලා දෙනවානේ. එහෙම කියන්න බෑ අපිට. ඔබට කැමති නම් ඔබ බලන් ඉන්න. බැරි නම් නියඬව යන්න. මොන හරි කිය ගියත් කමක් නැහැ. පුලින තූපිය තේරාපදානිය කරේ. වැලි වලින් චෛත්‍යයක් හදලා තියෙනවානේ. අවසානයේදී බුද්ධාන්තරයක් දිව්‍යතලයේ සැපවින්දලා පුලින තූපිය නමින් මහරහත් භාවයට පත් වෙනවා. පුලින තූපිය. වැලි ස්තූපය කියන්නේ. නමත් පුලින තූපිය මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. වෙනස. ඒතර කාටත් ඒ අපි ගොඩනගා ගන්න ජීවිත යථාර්ථයට ඇඟිලි ගහන්න බෑ. දැනුත් එහෙම. නින්දා ප්‍රශංසා කියන්නේ මම මේක මේ මගේ පැත්තෙන් අරගෙන කියන්නේ පිංගුතුල මේක ගලප ගන්න. ඔබට නින්දා කර ඔබ ගුරුවරයෙක් නම් ඔබට ප්‍රශංසා වගේම ඔබට නින්දාත් වෙනවා. ඔබ සමාජයට පාර කියන මාර්ගෝපදේශකයෙක් නම් ඔබට ප්‍රශංසා වගේම නින්දාත් වෙනවා. ඔබ සමාජයට වැඩක් කරන කෙනෙක් නම් ඔබට ප්‍රශංසා වගේම නින්දාත් වෙනවා. ඔබ නිකන් ගෙදර ඉන්න කෙනෙක් වුණත් ඔබට ප්‍රශංසා වගේම ප්‍රශංසාවේදී උද්දාමයට පත්ත උඩගු වෙන්නත් එපා. ඒකයි මට කියන්නේ. නින්දාවේදී අඩපණ වෙලා මලානික වෙන්නත් එපා. වැඩේ කරගෙන යන්න. උපදෙස් දෙන්න බොහෝ අය හිටියට වැඩ කරන්න ඉන්නේ පොඩ්ඩයි මේ ලෝකේ. හරි. දැන් ක්‍රිකට් මැච් එකක් ගත්තාම ග්‍රවුන්ඩ් එක වටේම කට්ටිය ඉන්නවනේ. බැට් කරන්නේ දෙන්නයිනේ. ඒ පැත්තේ මේ පැත්තේ. හැබැයි මේගොල්ලෝ ඔක්කොගේම උපදෙස් කොහමද? අයියෝ ඔකට ඕමනේ මේ ගහන්න තිබ්බේ අඩියක් ඉස්සරහට තියලා එකක් දුන්නා නම් කකුල් දෙක අස්සෙන් යන්න අරකගේ. කියන්නේ මේ උපදෙස් පිළිපැද අපිට මේක ප්ලේ කරන්න බෑ. බෝලේ එන්නේ කොහොමද ඒකට ගහන්නේ කොහොමද කියන එක බැට්ස්මන් තීරණය කරන්න ඕනේ පිච් එකේදී මිසක් එළියේදී නෙමෙයි. ඒ නිසා එළියේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් ඔබ ඔබේ වැඩේ කරන්න. ඒක නිවැරදි නම් කුසල ධර්මයක් නම් ධර්ම විනයට එකඟ නම් හෘද සාක්ෂියට එකඟ නම් වැඩේ කරගෙන යන්න. ඒකට සමාජයෙන් ගැරහුම් ආවත් අර ලස්සන කවිපේලියක් තියෙනවනේ. ජාතික තොටිල් ටිබෙට් ජාතික ස්මයින්දී මිලියලා. ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා. මේ ලෝකෙන් කොච්චර ගැරහුම් ලැබුණත් මේ ගැන වැඩ කළොත් මොකද කළොත් ඉමහත් මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් ලැබෙන ඕනම පීඩාවක් නිවනට සරි කොට සිතතොත් නිවනට සරි කරලා හිතන්නේ පාරමිතාවක් මිසක් මට ඒගොල්ලන් හුරතල් කරන්න කරපු එකක් නෙමෙයි. අන්න හිතන්න තියෙන තැන මේ ගැන වැඩ කොට ඉමහත් මේ රට ජාතිය සමය ගැන වැඩ කරලා ලැබෙන දුකක් හිරිහැරයක් Tamanට ලැබෙන ඕනම පීඩාවක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත්. ඒක තමන්ගේ පාරමිතාවක් මිසක් මිනිස්සුන්ගේ කතාවක් නෙමෙයි. මෙන්න ජීවිතේ. ඒ නිසා නින්දාවලට සැලෙන්නත් ඔබ කවුද කියන එක ඔබේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නන්න. මිනිස්සු හැමදේම වචන කියන එක තමයි කරේ. අර බූරුවගේ කතාව අහලා තියෙනවා. තාත්තයි පුතයි බූරුවෙක් එක්ක යනවලු ගමන. තාත්තයි පුතයි නැග්ගලු දැන් බූරුවගේ පිටේ. නැගලා යනකොට මිනිස්සු දෙන්නේ කෙනවලු ඉස්සරහට. අහලා තියෙනවා. ආප්තෝපදේශවල තියෙන්නේ. ආප්තෝපදේශ. එනකොට කියනවලු මේ අනේ මේ මුන් දෙන්න වගේ අසත්පුරුෂයෝ දෙන්නේ කරාහිංසක බූරුවගේ පිටේ නැගලා යනවනේ. මුන් දෙන්න හොඳට යනවා අරාහිංසක යන සත්ව කරුණාව තියෙන කෙනෙක් ඇවිල්ලා හරි. දැන් මේ දෙන කල්පනා කරන ඇත්ත තමයි මිනිස්සුන්ගේ වචන අහන්න බෑ අපි බහැලා යමු. ඔන්න දැන් බහැලා ටිකක් දුර යනවා. යනකොට තව දෙන්නෙක් එනවා. අනේ මේ වගේ බූරුවෝ දෙන්නෙක්. අර බූරුවෙක් අච්චර යනවා. මෙවුන් දෙන්නත් මහන්සි වෙවි පයින් යනවා. නැගපල්ලකෝ පිටේ. දැන් කල්පනා කරා ඉස්සලා නැගලා බැන්න. දැන් බෑලා බයි. දැන් මොකද කරන්නේ? දෙන්නත් එක්ක ගත්ත බූරුව කරට. බූරුව කරට ගත්තා. ආයි ඉතින් කට්ටිය බයි. මේ මිනිස්සුන්ගේ කතා අහලා වැඩක් නෑ. තමන් බූරුව ගත්තේ මොකටද? ඒ බූරුව පාවිච්චි කරන්නේ ලෝකේ ඇයි? ඒ බූරුවට යුතුයකම් ටික කළ බූරුවගේ පිටේ නැගලා තමන්ගේ ගමන යනවා මිසක්
ලෝකයා කියන කේනවට නටන්න හොඳ නැහැ. පින්වතුනි ලෝකයාගේ හැටි තමයි බස් එක යනකොට අනේ පව් බස් එක යන්නේ කියලා වාහනයක් අරන් දීලා අරන් දීපු ඉඳලම තව ටික කාලෙකින් මේ කියන්නේ කියනවා වාහනවල යන්නේ ඉස්සර නම් බස් එකේ ගියේ කියන්නේ මේ මිනිස්සුන්ගේ හැටි හොන්ඩේ කොටට තියෙනකොට කියන කොටයිනේ දිගට කියනකොට දිග වැඩිනේ හැටි එනිසා පින්වතුනි අද මේ දේශනාවේ මේ එක පැත්තක් මම කතා කරන්නේ මිනිස්සු මේවත් එක්ක තමයි ජීවත් වෙන්නේ නේ ලෝකයා කියලා කියන්නේ මේක නින්දාවලට සැලිසැලි ප්‍රශංසාවලට උද්දාමයටපත් වෙවි ලාභ වලදී සතුටු වෙවි අලාභ වලදී දුක් වෙවි යසට උඩගු වෙවි අයස වෙනකොට කම්පා වෙවි ඉන්නේ මිනිස්සුන්ට තමයි ලෝකේ කියන්නේ පින්වතුනි අපි විඳින යම් සැපක් දෙනවා දේ සැප අතර මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් නොසැලී ඉන්න හිත හදා ගන්න එක තමයි මහා පුදුම සැපේ. ඒ කියන්නේ ඒක කුරුල්ලෙක් වගේ කොහොමද කියන්නේ ඒක මාර නිදහස්. ලාභ වලට උද්දාමයක් නෑ අලාභ කියලා එකක් අපිට ඇත්තෙම නෑ ඉතින්. ඇයි අලාභ කියලා එකක් ඇතුළේ මේ සාසනෙට ආයෙම සර්මයි ෂර්ට් එක වැඳගෙන විතරයි. ඉතින් මේ කිසිම අලාභයක් කියන්නේ ඉතින් සර්මයි ෂර්ට් එක නැති වෙන්න ඕනේ අලාභය වෙන්න. එතකොට ඔන්න සර්මයි ෂර්ට් එකේ අලාභ විතරක් යන්තම් තියෙනවා. හරි. ඉතින් ඒකනේ ඇත්ත. ඕකනේ යථාර්ථය. ඒකට මගේ පිංගුතුලා කල්පනා කරන්නකො මගේ පිංගුතුලා මේ ලෝකෙට එනකොට අඩුම එක ලේන්සු කෑල්ලක් තිබ්බද කියලා. ඒකට මේ ඔක්කොම ලාභ මිසක් අලාභ කොයිද අපිට? ඔන්න අපි එනකොට රත්තරන් පවුන් දෙකක් තුනක් ගෙනාවා නම් මේකට ඇවිල්ලා ඒක නැති වුණා නම් දැන් අලාභ. මේ ලෝකෙම හම්බෙච්ච රත්තරන් මාලේ ලෝකෙම නැති වුණා කියලා අපි කම්පා වෙනවා. තේරුණේ නැද්ද? තේරුණා? ලෝකෙම ලැබෙන දේවල් වලට නෑ කියලා අපි කම්පා වෙන්නේ ඇයි? අපිට අපි ඉන්නවනේ දෙයියනේ. එනකොට තනියෙන් නෙමෙයි දාවේ. තනියේ. නියුන්වාවත් දෙක් ගල දෙන්නම එකට එන්නේ නෑ නේ කාය කාරෙන්නේ. එතකොට තනියෙන් ආපු ලෝකෙයි තවත් කෙනෙක් නිසා පදනම් කරගන්න ජීවිතේ. අඩුම පින්වතුනි අපි උපදිනකොට අපේ කකුලේ සැරප්පු දෙකක්වත් තිබ්බේ නැහැ. මේක අත්‍යවශ්‍ය කාරණාවක් නම් හරකට එවන්නේ ලාඩන් දෙකක් ගහලා ඒ වගේ අපිටත් ලාඩන් දෙකක් ගහලා මේ කූර දෙකක් ගහලා එවනවා. එයි මේ අපේ කකුලේ කූරයක් ආවේ නැත්තේ. අපිට මේවා very important නෑ. ඒක ඉතාල වැදගත් නැහැ. ඒකයි කියන්නේ. සසරප්පු දෙක ලාභයක්. ඒක නැති වුණා කියලා මුළු පරම්පරාවකට බැන දුක් විඳින්න ඕනේ නෑ. අයියෝ ඉතින් ඒක තමයි හැටි. අමාරුයිනේ කියන එක හිත හදාගන්න. නින්දා ප්‍රශංසාත් එහෙමයි. කවුරුත් අපිට වචන කිව්වත් අලුතෙන් කියන්නේ ප්‍රශංසා කරත් අලුතෙන් කියන්නේ නින්දා කරත් අලුතෙන් කියන්නේ මිසක් මම මගේ ජීවිතේ මට නිදහස ගත කරන්න පුළුවන්. ඊළඟ තමයි සැප දුක. මේ සැප දුක කියන එක වෙනස්. මේක කතා කරන්න ගියොත් පින්කුතුනි මේ සැප දුක කියද්දි මට මතක් වෙන පරාසය කියන්නේ පැය 4ක 5කවත් ධර්මදේශනාවක් කියලා ඉවර කරනවා. මේක පුංචි තැන ඉඳන් අසනීප අමාරුවේ ඉඳන් මැරෙන තැන දක්වාම රහත් වෙන තැන දක්වාම වෙන් වෙලා තියෙන එක. හිතන්න මේකනම් හොඳම තේරුම් ගන්න. අපිට මේ ලෝකේ සැප දුක කියන එක බෙදන්න බෑ. මේ ලෝකේ සැපයි දුකයි සමව විඳින්න වෙනවාමයි. ඒකට හිත හදාගෙන ඒ මූමන්ට් වලට මූණ දෙනවා මිසක් ඒ දේවල් වලින් තොර වෙන්න වේවා කියලා ප්‍රාර්ථනා කර අඬ ජීවත් වෙන එක වැඩක් නෙවෙයි. නිරෝගී විද්දි නිරෝගී සුවය විඳිනවා වගේම රෝගී වුණාට පස්සේ රෝගී සුව නැති බව විඳින්න ඕනේ. ඒ තමයි ජීවිතේ. මේක නම් ලේසි නේ. ආදීනව සංඥා වඩන්න, අනිච්ච සංඥා වඩන්න, අනාත්ම සංඥා වඩන්න, සබ්බ ලෝකේ අනිබිරත සංඥා වඩන්න, විරාග සංඥා වඩන්න, නිරෝධ සංඥා වඩන්න, පහාන සංඥා වඩන්න, අට්ඨික සංඥා වඩන්න, ආනාපාන සති වගේ භාවනා වඩන්න, අසුබ සංඥා වඩන්න. මේව වඩනකොට මේ සැප දුකේ දෝලනීය වීම නවත්ත ගන්න අපිට පුළුවන්. මිනිස්සු හැමදේම සැප හොයනවා. දුක එනකොට මිනිස්සු ඒකට කැමති නැහැ. පින්කුතුනි මම අද නිරෝගී. හෙට මට ලෙඩක් හැදෙනවා. අපි හිතමුකෝ මට ඔළුවේ කැක්කමක් හැදෙනවා. නැත්නම් මට දණි සමාරුවක් හැදෙනවා. මට හැපිට හැදිලා තියෙනවා. මම ඒ මත්තෙම වැටිලා ඉන්නේ නැහැ. මට අද අවසර තියෙන බණ එක මම නැකටලා කරනවා. මොකද කරන්නේ? ඒක ලෝකේ තත්වයන්. අපි ඒකකට හේතු වෙලා ඒකටම ඇබ්බැහි වෙලා හිටියොත් හොඳ නෑනේ. ඒකේ සැපෙත් එහෙමයි. දුකෙත් එහෙමයි. දැන් අපි හිතමු කෙනෙක් හවසට ක්‍රිකට් ගහන්න යනවා පැය භාගයක්. ඒ ක්‍රිකට් ගහන වෙලාවේ යාට පොඩි සැපයක් තියෙනවා නම් මං කියන්නේ යා මුළු ජීවිතේම ක්‍රිකට් ගගා ඉඳලා හරියනවා. එයාගේ ජීවිතේ ක්‍රිකට් ගහන එක. එතකොට එයාට මුළු ජීවිතේම ලැබෙන්නේ ක්‍රිකට් ගහන සැප විතරද? එයා දරු මල්ලෝ එක්ක ජීවත් වෙන්න ඕනේ නැද්ද?
එයා නිදහසේ පැත්තකට ගිහිල්ලා මුහුදේ හුලං ටිකක් වදින්නේ මුහුදට වෙලා ඉන්න ඕනේ නැද්ද? ටිකක් මුහුදේ පැලලා නාලා ඒ ජීවිතේ විඳින්න ඕන කෙනෙක් නෙමෙයිද? හැමදේම ක්‍රිකට් ගහලමද සතුටු වෙන්නේ? බලලා සතුටු වෙන්න ඕනේ නැද්ද? මම කියන්නේ මං කියන්නේ පෘථග්ජන පැත්තට කතා කරන්න කියලා. එකම සැපයක හැමදාම එලිලා ඉන්න ඕනේ. එහෙම වුණාම තමයි Tamanට ඔන්න ගේනවා බල්ලෙක් හදාගන්න. ඌ මැරෙනවා. ඔන්න ඉතින් ඌගේ මත්තේ මෙරලා වෙන බල්ලෙක් ගේන්නෙත් නෑ. ගෙනාවත් අර තිබ්බ එකාගෙම නම තියාගන්නවා. අර කවද මතක් කර කර අඬනවා. එහෙම නෙමෙයි. මේව ඉපදෙන මැරෙන ලෝක. එක බල්ලෙක් ගෙනා මැරුණා නම් ඌ අයින් කරලා තව බල්ලෙක් ගෙනා. ඌත් මැරුණා නම් ඌ අයින් කරලා තව බල්ලෙක් ගෙනා. එහෙමනේ ජීවිතේ. මේක හැම නෙමෙයි පූසා වගේ ලැබෙන තැන්වල ගුලි වෙනවා, හුරතල් වෙනවා, පුරුපුරු ගගා ඉන්නවා. සැප දුක කියන දෙක සියලු දෙනාට පොදු ධර්මයක්. මේකෙන් බේරෙන්න මේ ලෝකේ නම් කිසිම කෙනෙක්ට බෑ. පින්වතුනි හිත හදාගන්න. සැප වෙලාවට සැප විඳිනවා වගේම දුක තියෙන වෙලාවට ඒකත් මනසින් හොඳට ඒකට සමවැදිලා විඳින්න. වේදනාවක් දැනෙනවා නම් දැනි නැති වෙන වේදනාවට හිත අරමුණු කරන්න විඥානයේ පහළවීමේ ක්‍රියාකාරීත්වයේ ඔබට මම මේ ඔබට දැඩි වේදනාවක් තියෙන මිනිසෙක් නම් ඔබ චිත්තානුපස්සනාව වඩන්න. මොකද්ද චිත්තානුපස්සනාව? බලන්න ධර්මදේශනා මම කලින් කරලා තියෙනවා. ඔබ හිතන්න හිතේ විඥානයේ ක්‍රියාකාරීත්වය කවර ආකාරයෙන්ද වෙන්නේ කියලා විඥානයේ ක්‍රියාකාරීත්වය දැනගන්න කෙනාට කිසිදු වේදනාවක් නෙමෙයි. ඒක යාට දරන්න පුළුවන්. කෙඳිරි ගෑවේ. වැටිලා ඉඳී. දරා ගන්න බැරි. ඒ කය අපහසුතාවයේ තිබ්බට මනසේ අපහසුතාවෙ නෑ. දැන් මිනිස්සු එහෙම නෙමෙයි. මිනිස්සු 80%ක් කායිකව ලෙඩ වෙනකොට ඉතුරු 20 මානසිකව ලෙඩ වෙලා ඉවරයි. අර 80 ගොඩ ගන්න පුළුවන්. අර 20 ගොඩ ගන්න බෑ. තේරුණාද? අර 80ට බේත් කරත හැකි. අර 20ට බේත් කරන්න බෑ. ඒ 20 මනසින් වැටිලා තියෙන. ඒකයි කිව්වේ පිළිකාරෝහලේ නම වෙනස් කරන්නේ අපේක්ෂාරෝහල කියලා. ඇයි? පිළිකාවක් හැදුනට පස්සේ ලෙඩා ගෙදරින් එළියට බහින්න 60ක් විතර මැරිලා. මනසේ 40යි පිළිකාව තියෙන්නේ. ඒකට බේත් කරලා හොඳ කරන්න පුළුවන් සමහරක් වෙලාවට. හැබැයි අර 60න් එයා මැරෙනවා. මොකද එයාගේ මනසින් එයාට අවශ්‍ය කරන උත්තේජනය දෙන්නේ නැහැ මට පුළුවන් කියලා. දැන් මගේ ආච්චි අම්මා කෙනෙක් හිටියා. අපේ අත්තම්මා තාම ජීවත් වෙනවා. අම්මගේ අම්මා. හරිද මේ කතාව අහනවා ඇතිනේ. මගේ ඥාතිත් බලනවානේ. එයාට අසනීප වෙලා හිටියා. මෙහෙම කළා ඇඳේ. කොම වගේ හිටියේ. නැකිට ගන්නවත් බෑ. දවසක් හයියෙන් වහිනවා. වහිනකොට ජනේල් ඇවිල්ලා වදිනවා උළුවව්වේ. මේ අම්මලා අමාරුවෙන් හදපු ජනේල්. කොහොම මොකුත් නැහැ බටයි ඔක්කොම ගලවගෙන ගිහලා ජනේල් වහලා ඇවිල්ලා ඉඳගෙන. කියන්නේ මේ වින්ගතොල හිතන්න මනසින් ගහන්න පුළුවන් තේරෙනවා කිය. ඒක මොකක් හරි තණ්හාව දේව වැඩක් නැහැ. කියන්නේ මනසේ තල්ලුව බලන්න. අර බේත් පෙති මෙච්චරක් විතර දිදී හිටියේ. මුත්‍රා බට ගහලා අරවා ගහලා සේලයින් ගහලා ඇඳේ. මාරයයි මැද ජනේල් වදින නිසා ඒකට ජනේල් වදිනකොට හිතට අමාරුයි. හරිද? වදිනවනේ ඩෝන් ගාලා ඇවිල්ලා නැගිටලා මුත්‍රා බටත් ගලවගෙන අර බටත් ගලවගෙන මේ බටත් ගලවගෙන කියලා ජනේල් වහලා ඇවිල්ලා ඇඳේට ඉඳන් ඉන්නවා. අද වෙනකන් හොඳට ඇවිදලා ඉන්න අපේ ඉදිරි පුදුම නිරෝගීකමකින් ජීවත් වෙනවා. පොඩි අසනීප වයසත් එක්කද මම අවුරුදු 90ක් 95ක් විතර දැන් ඇති. හැබැයි බොහොම ලස්සනට අඩිය තියන හැරමිටියක්වත් පාවිච්චි කරනවා දැකලා නැහැ. කොහොමද? අපි හිතුවේ දවස්වල මැරෙයි කියලා. හැබැයි අච්චම්මට බෙහෙත් කර හිටිය 100 මැරුණා. දවසක් රෑ අපි ගෙදරින්දී අපිට ඇහෙනවා කෑ ගහනවා. අපි හිතුවේ ආච්චි අම්මා මැරිලා කියලා. හැබැයි ගිහිල්ලා බලනකොට 100 මැරිලා. ගහක් ගලක් වගේ හිටියා. ඒක තමයි ජීවිතේ හැටි. පිටකදී ඒ නිසා සැප ලැබෙනකොට ඒකේ ජීවත් වෙනවා වගේම මම මේ කියන්නේ දුක ලැබෙනකොටත් ඒකේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. සැප ලැබෙනකොට ඒකේ ජීවත් වෙනවා වගේ දුක ලැබෙනකොට ඒක රිජෙක්ට් කරන්න. ඒක රිජෙක්ට් කරනකොට මහන්සි. අපිට අපිට ඉන්ජෙක්ෂන් එකක් ගන්න. අපි එකට මේ බය වෙන්න අපිට පොඩි කාලේ උගන්වන්නේ කවුද? අහක බලාගෙන දත් පිටි මොලෝගෙන පීම කරගෙන ඉන්න කියනවා. ඉතින් ඔන්න අපි දැනුත් ඉන්ජෙක්ෂන් ගන්න ගාව මේ බూరు 7 දෙනෙක් විතර වයසහන් මේ පැත්තට වෙලා මේව කරගෙන ඉන්නවා. මේ මෙච්චර විතර කට්ටක් ලේ ටිකක් ගන්න සමහරු බයයි. එහෙම නෙමෙයි හොදට බටේකට ගහන්න දීලා අතමිටි මොළවල තමන්ගේ ඇඟේ ලේ යනවා බලන් ඉන්නකෝ. ඒක තමයි ජීවිතේ. අර කට්ට ඇතුළට යනවා බලන් ඉන්නකෝ. මොකක්ද මේ වෙන්නේ කියලා වේදනාවත් එක්ක. මැහුමක් කපනකොට බොරු බය දැන් මිනිස්සුන්ට තියෙන මැහුමක් ගලවනකොට අම්බෝ මැහුම් කපනකොට රිදෙනවා අරුන් අදිනවා මෙහෙම කරලා. එහෙම අදින්නේ නැහැ පින්වතුනි. එහෙම මැහුම් අදින්න වෙන ඇතුලේ කබල්ලෑ වගේ හිටලා තියෙනවනේ. හැබැයි ඉතින් ඒක මේ අසත්පුරුෂයෝ වගේ අදින්නේ නැහැ එහෙම. කවුරුත් මිනිස්සුන්ට වේදනාව තේරෙනවා. ඒතර ඒ වේදනාව විඳින්නකෝ. හොඳට එතනට සමවැදිලා. හරි. ඉතින් මේක තමයි ජීවිතේ දෝලණය වෙන පැති.
හරිද? සැප දුක. සැප දුක විඳින මනසක් හදාගෙන ජීවත් වෙන එක අමාරු නෑ. හැබැයි මිනිස්සෙක්ට මේක කරන්න පුළුවන්. මේක කරන්න ඔබට මේ දේශනාව ඒකාන්තයෙන් උපකාර වෙයි. හරිද? රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කියන්න වෙලාවක් නැති වුණානේ. ඒ නිසා රහතන් වහන්සේගේ ස්වභාවය ගැන මම වෙන වෙලාවක ධර්ම දේශනා කරනවා. රහතන් වහන්සේ මේ යස ආයස, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, දුක සැප මේවට නොඇලී නොගැටී ඉන්නේ වෙන කාරණාවක් මත. ඒක මේ ලෝකයේ තියෙන අනේ ඉතින් කරන්න දෙයක් නැහැ කියන කාරණාව මත නෙමෙයි. ඊට වඩා එහාට ගිය ගැඹුරු පදනමක් මත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කල්පනාව මත. ඒක ගැන මා වෙන දවසක ධර්ම දේශනාවට මතක් කරන්න බලාපොරොත්තු වෙන්. අදට ධර්ම දේශනාව අවසන් කරන්න. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ කුවේට් සිට පින්වන්ත දියණියක්. ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තිබ්බා රත්නපුර රක්වාන මැදගංගොඩ ලිපෙනෙහි පදිංචි සීකේ පොඩිහාමි පාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, පරලෝක සැපත් එච්.එම්. තේමිස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට, නමින් මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට, දායකත්වයේ දරණ කුවේට්හි සේවයේ නියුත පින්වන්ත දියණියගේ සහෝදර සහෝදරයන් ඇතුළු ඔවුන්ගේ දූ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට, කොරෝනා වදුර දුරු වන්නට, මේ ලෝක සත්වයන්ට නිදුක් වන්නට, නිරෝගී වන්නට, සුවපත් වෙන්නට පූජනීය කිරුළපන අවසරයි ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට, ධර්මදේශනා මාලාව මෙහෙවන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු සියලුම කුසල්, නමින් මියගිය සියලුම ඥාතීන්ට, නම් සඳහන් කළ නොකළ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සංසාර ජීවිතයේ සුවපත් වේවා, පතන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම පින්වතුන්ටත් අද දවසේ මේ කරගන්නට යෙදුණු කුසලයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් නිවිද යන්නට කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලබත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ රත්නපුර රක්වාන මැදගංගොඩ පදිංචි සීකේ පොඩිහාමි උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය හා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, පරලොව සැපත් එච්.එම්. තේමිස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් යන සත් ප්‍රාර්ථනාවන් පෙරදැරිව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට් සිට පින්වත් දියණියක් විසින්. එතුමියට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම නිම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්ම දේශනා
දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා